රයිට් තුසා ආගන්න සම්බන්ධ වෙන්න ඉක්මනින් මේ තියෙන්නේ ස්ථූල කෝණාස්තර මේක සෛලයක් මේ තන සෛල තුනට ඉඳි අඳින්න බැලුවොත් ඔබට කිව්වොත් එම මේ ස්ථූල කෝණාස්තර සෛලවල විව්වේ දැක්කෙන විදියට ස්ථූල කෝණාස්තර සෛලවල විව්වේ දැක්කෙන විදියට රූපයක් පමණක් ඇඳලා පෙන්වන්න කිව්වොත් වැඩි. ඒතර මුදුස්තර පටකයේ විව්වේ දැක්කෙන විදියට රූපයක් අඳින්න කිව්වොත් සෛල තුනට වඩා අඳින්න එපා වෙදී. ඔය ඇති. ඒතර තුනී සෛල විත්තිය තියෙන්නේ බොහොම තුනී සෛල විත්තිය. ඔහම රවුමට වෙන්න ඕනේ. තුනී සෛල විත්තියද. දැකලා වෙනස බලන්න අන්තර් සෛල අවකාශ තියෙනවා. සෛල අතර හිරස්. මේකේ සෛල අතර හිරස් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මේක ගෝලාකාරයි මේක ගෝලාකාර නැහැ. හරියට ගන්න ඕනේ. කොන් ගණ වෙලා තුන මුළු ගණ වෙලා මේක ඒකාකාරයි සෛල විත්තිය තුනී දැක්කද? අද තේරුම් ගන්න ඕනේ ඒවා. බලන්න. සජීව සෛල ඇටින් දිගා ගන්න. හරස්කඩ බහුවාස්සාකාරයි. දැක්කද මේක ගෝලාකාර බහුවාස්සාකාරයි. ඔබ දන්නවනේ. ජ්‍යාමිතිය බහුවාස්සාකාර ඉදි ගහ ගන්න යටින්. පල්ලට වඩා දිගින් වැඩි යා. ඒක ඊතරම්ම හයිලයිට් කරගන්න ඕනේ නැතින යට දික්කඩ අන්තර් සෛලයක අවකාශ තිබීම නොතිබීමට පුළුවන්. තිබීම නොතිබීමට කියන එක යටින් ඉරක් ගන්න. තිබීම නොතිබීම තියෙනවා. සෛල විත්ති සිරුලෝසා මුදුස්තර වගේම සෛල විත්ති සිරුලෝස. ඒවේ සෛල විත්තියේ මුළු කොන් පමණක් ගණලා කරා. ඒක නම් හොඳටම හයිලයිට් කරගන්න. කොන් පමණයි ගන්න ඕනේ. දැන් මේ දෙක සංසන්දනය කරන්න. මේවා පේනවනේ සංසන්දනය කරන්න. එහෙමයි තේරුම් ගන්න. රයිට්. ඔන්න දැන් අපි මුදුස්තර වල ගෝලාකාරයි සෛල විත්තිය තුනී සජීව සෛල අන්තර් සෛල අවකාශ තියෙනවා ඉගෙන ගත්තා. ස්ථූල කෝණාස්තර බහුආශ්‍රාකාරයි මුළු පමණක් ගණනලා තියෙන්නේ අන්තර් සෛල අවකාශ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හැබැයි සෛල විත්තිය තුනී සෛල විත්තිය සෙලුලෝස් වලින් හදලා තියෙන්නේ සජීව සෛල දෙකම රයි. දැන් පටගැති තැන් අන්න ද්විබීජපත්‍රී ශාක පත්‍ර නාරටි වල පත්‍ර නාරටි දැල වගේ ඒවා තියෙනවා. ද්විබීජපත්‍රී ශාක වල ලපටි කඳම් වල තියෙනවා. මේ හරින හොඳට මතක තියාගන්න. අකාෂ්ඨ ශාක වල කඳේ අපිචර්මයට ඇතුළතින් පිටයි. තද නැති ශාක වල අපිචර්මය කියන්නේ පිටමනේ. ශාක කඳේ පිටම තමයි අපිචර්මයට පොඩ්ඩක් ඇතුළෙන් තියෙනවා මේ වගේ. ඕ නෝගිට. right. අකාෂ්ඨ තද කඳක් නැති ඒවා. පටක කෘත්‍ය දැන් මේ වගේ වුණාම මුළු කන වේලා තිබ්බම දැඩි බව ශක්ති ලබා දෙනවනේ. දැඩිනේ ශක්ති ලබා දෙනවනේ. ප්‍රභා සංස්කෘතිනේ කරනවා ලපටි කඳම් වල. ලපටි ද්විබීජපත්‍රී ශාකලේ ප්‍රභා සංස්කෘතිය කරන සමහරක් ඒවා. ප්‍රධාන දේ ඔබ ඉරිගහ ගන්න ශාකෙට දැඩි බව ශක්ති ලබා දෙනවා. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේට වඩා තුන්වෙනි කාරණයට බහිලට කරගන්න නැමීම හැකිලීම් වලට ඔරොත්තු දෙමින් පාර්ශික සංදානෙ ඔබ නැමිනවා හැකිලෙනවා පාර්ශි පැත්තේ නැවෙන්නේ පැතිනේ නැවෙන්නේ පාර්ශික සංදානෙ හොඳට හයිලයිට් කරගන්න. right then view ඉගෙන ගත්තා. ඔබ ඇති තැන් ඉගෙන ගත්තා. කෘත්‍ය ඉගෙන ගත්තා දැක්කද? ඉවරයි. ඊළඟට අපි යන්නේ දුරස්තර ලැකනේ. මම හිතුවට මේක ඉවර කරන්න දැක්කද? ඇයි මේ කොච්චර දේවල් පැහැදිලි කරන්නේ? right. දුරස්තර පටකේ මම අඳිනවා මෙතරම. හොඳට බලන්න. දුරස්තර පටකේ ගත්තොත් ඒක මෙන්න මම අඳිනවා ඒවා. ඒකේ සෛල තුනට අඳින්න එපා. හරි. මම පෙන්නලා දෙනවා දුරස්තර පටකේ. හැබැයි ඒවේ සෛල විත්තිය වටේටම ඒකාකාර ගණනලා තියෙනවා. අන්න දැක්ක. වෙනස බලන්න මුළු විතරක් නෙමෙයි ඒකාකාර ගන්න. දැක්ක වෙනස අඳුර ගන්න බෑ. ඒ තියෙන්නේ සෛල පහක් විතර ඇඳලා ඒකාකාරය දැන් සදාස්ත්‍රාකාරයි මෝරණ විට අජීව සෛල බවටපත් යන්න දැක්කද? දැන් මේවන මෝරුවත් අජීව වෙන්නේ නැහැ. මොකද මේවා මරුණු සෛල අජීව වෙන යටින් ඉඳ ගහලා අජීව සෛල බවටපත් වෙයි.
ශෛලාන්තර අවකාශ නැහැ. මේ වගේ මේකේ තියන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මේක අනිවාර්යෙන් කරන්නේ මේකේ ශෛලාන්තර අවකාශ නැහැ. අන්තර් ශෛලීය අවකාශ නැහැ. යටින් ඉඳලා ගන්න. අන්තර් ශෛලීය අවකාශ නැහැ. ශෛල බිත්ති ලිග්නින් මේ දෙකම සෙලුලෝස්. ඔබ ලිග්නින් කියන එක කොටු කරලා හොඳට හයිලයිට් කරගන්න. ශෛල බිත්ති ඒකාකාර ඝනයි නේ. මේකේ ශෛල බිත්තිය තුනී ඝනකම් නැහැ. කොන් ඝන වෙලා තියෙන ඒකාකාර ඝන යටින් ඉඳලා ගන්න. ඒකෙම ශෛලවල මේ කුවරද ලිග්නින් කියන රසායනික තැන්පත් වෙලා කුවර ඇහිලා තිනවා. වැහිලා මේ කුවර වැහිලා තියෙන්නේ. එකනේ ඔබ රූප තරන් තුන ඇඳලා හැම විටම හිතන්න එනවා ඔබට මේ ගැන විභාගයට හරියට. රයිට්. ඔන්න මම පැහැදිලි කරා. දුරස්තර ශෛල ප්‍රභේද තියෙනවා. වෙනස් ආකාරය. තන්තු කියන්නේ තොත්තු නෙමෙයි. ලංකා සචින දැනේ හිටියේ. මම කෝල් කරාද ලංකා සචින ඔයගලන්ට? මං කෝල් කරාද? කෝල් කරාද ලංකා සචින මේ ට්වින්ස් දෙන්නනේ? ආව් සර්. තව දෙන්නෙක් ඉන්නවා ඔයගොල්ලෝ විද්‍යානි පන්තියේ. හරි. තව දෙන්නෙක් ඉන්නවා මේ පිරිමි දරුවයි දුවයි. පුතයි දුවයි. මං කෝල් කරා මට මතකයි. මොකද ඒ දෙන්නගේ නම් දෙක එකට තියෙන අම්මා ගත්තා. ඒ දෙන්න ඉන්නවද කවුද නම්? දුවයි පුතයි. පොඩ්ඩක් පුතා සුද්ධි පොඩ්ඩක් දුව ඉන්නවා. කවුද? තමා. from Praveen to me. මොකද? තමා කවුද? ප්‍රවීන්ද? කවුද ඒ දෙන්න? හරි. හොඳයි. අපි බලමු තන්තු. දැන් පොල් කෙඳි. ආන්නේ වගේ තමයි තන්තු කියන්නේ. බලන්න. සෛලම තන්තුව ප්ලෝයම තන්තු දැක්කද? දිගින් වැඩි පොල් කෙඳ මතක තියාගන්න. තන්තු. සෛලවල තියෙනවා ප්ලෝයමෙත් තියෙනවා. පොල් කෙඳි, හන කෙඳි, කපුණු වල දැක්කද? අන්න තන්තු. ඒ දුඩස්තර සෛලේවල්. ඒ වර්ග. කෘත්‍ය සන්ධාරණයේ යාන්ත්‍රික ශක්තිය ඔබ දන්නවා පොල් කෙඳි එකට දාලා කොස් හදනවානේ. අපි අතු ගන්නවා. යාන්ත්‍රික කියන්නේ ඒක දැකද? කොහොම අඹරලා තියෙනවා. ඔබට අදින්න පුළුවන් ශක්තියයි. යාන්ත්‍රික ශක්තිය ලබා දෙනවා. හොඳට මතක තියාගන්න. ඔය දීලා තියෙන්නේ වෙස්මුණක් වගේ එකක් තියෙන දැක්කද? ඔබ කියලා බලන්න ඒකෙත් ඔබට තේරෙන්නේ නැහැ. ඔය කළු වැඩි අකුරු. ඔය තියෙන දරුවෝ ඒ සෛලම ප්ලෝයම තියෙන්නේ. ඔය වෙස්මුණ වගේ තියෙන එකාගේ මේ පැත්ත බලමම ඔබට පෙන්නන්නම්. ඔක ලස්සනට තියෙන රූපයක් මේ පාර තීන්ත වැඩි වුණානේ අලුතින් ගහන්න ගියාම. මේ දිනවන්නේ මෙහෙම. මෙහෙම. මේ තියෙන්නේ මේ ඔය තියෙන සෛලම සෛල ඔන්නෝම තියෙන්නේ. ඔය මේ සම්පූර්ණ රවුමක් මෙහෙම තියෙනවනේ මිනිහ වගේ. ඒතර මේ සෛලම වටේ තියෙනවා ප්ලෝයම සෛල ආහාර ගෙනියන සෛල. ඒ වටේ තියෙනවා ඔය දුඩස්තර සෛල. මේකට කියන්නේ සනාල කලාපයක් කියලා. ඔබ මෙහෙම දැනගත්ත උතර තියෙනවනේ ඔබ ඔය රූපෙට යටින් ලියන්න ලොකුවට ලියා ගන්න මෙහෙම සනාල කලාප වට වූ දුඩස්තරය. එහෙම ලියා ගන්න. සනාල කලාප. ඒ කියන්නේ සෛලම ප්ලෝයම එකට ගත්තම සනාල කලාප ඒව වට වූ දුඩස්තරය. right. එහෙනම් ඒකත් හරි. ඒවා අඳින්න දෙන්නේ නැහැ බයනවා. ඉතින් තන්තු සෛල දිග එකක් දැක්කද? අර දුඩස්තරයට යටින් තියෙන තන්තු සෛල පොල් කෙඳි හන කෙඳි කපුණු උල් right. දැන් අපි ඒකේ ඔය අපි කර විභාජක පටකවල අපි විභාජක පටක කරා අර ස්ථිර පටකවල සරල ස්ථිර පටකවල අපි මුදුස්තරය ස්ථූල කෝණාස්තරය දුඩස්තරය ගැන කතා කරා. මේ දුඩස්තරයේ අන්තිම සෛල වර්ගයේ උපල සෛල කුඩා සෛල බලන්න රූපේ ඒක නම් හොඳට තියෙනවා. පොල් කදුරු අඹ පළවල අභ්‍යන්තරාවරණය ඔබ දන්නවද දරුවෝ? පීල් කොහොමද හැපෙන්නේ තදට? කොස්වල පලාවරණය රටයිදි ඇට
හරි තදයිනේ කෝපියට ආන්න උපල සෛල. ඔබ දන්නවා පියර කනකොට ඇට කොහොමද? අන්න උපල සෛල. සෛලම සෛල තියෙන්නේ. ඔය තියෙන ඔය විදිය තියෙන රවුම් ගෝලාකාරය දේවල්. දැකද කෘත්‍ය දැඩි බව ශක්තිය ගන්දී right. ශක්තිය අපිට පියර කන්න පුළුවන් දත් කැඩෙනවා පියර කපන්න ගියාම. මේ රටේදී ඇටයක් කපන්න පුළුවන්ද? දැක්කද? කොච්චර දැඩිද? කොච්චර ශක්තියක්ද? right. දැන් හරි. දැන් ඔබ ඒ ටික පැහැදිලි කරගත්තා. හරි. ඔබට right. ඊළඟට අපි යන්නේ සංකීර්ණ පටක. ඔබ නැවත දැන් මේ අංක 5 යන්නේ නැවත ඔබ පළවෙනි පිටුව ගත්තොත් පෙරලා සංකීර්ණ පටක ඔය ටිකත් ඒ දෙක ඉවර කරලා සාක පටක ඉවර කරන්න පුළුවන් අද. දැක්කද? සංකීර්ණ පටක දෙක එතනින් උපුටාගෙන මෙතන ලියන්න බලන්න අංක 5. සංකීර්ණ ස්ථිර පටක වර්ග මොනවද? ඔව් සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙක එතනින් උපුටාගෙන ලියන්න මොනවද ඒවා? සෛලම පටක සහ ෆ්ලෝයම. අර මං ඇන්දි ඉස්සෙල්ලා අර කැම්බියම පෙන්වන්න කැම්බියමට ඇතුලෙන් සෛලම පිටට ෆ්ලෝයම දැක්කද? දැන් සෛලම පටක ෆ්ලෝයම පටක. අන්න සෛලම පටක ගත්තොත් සංකීර්ණ ස්ථිර පටක ගත්තොත් සෛල වර්ග කීපයක් නේ දැක්කද? දැන් සරල ස්ථිර පටකවල එකම වර්ගයේ සෛල තියෙන්නේ. හරි නමුත් සංකීර්ණ ස්ථිර පටකවල සෛල වර්ග කීපයක් තියෙනවා දැක්කද? ඔය තියෙන සෛල වර්ග 4ක් යටින් නැදලා ඒ එකට එකතු වෙලා තියෙන ගොනුව තමයි අර දකුණු පැත්තේ තියෙන්නේ. මොනවද දිගේ එක තිත් තිත් තියෙන පෙරට? මෝහිනී නෙමේක වාහිනී. ලියන්න වාහිනී. ඊළඟට දෙවෙනි එක වාහකාබ. ඒකේ රූපේ තියෙනවා ඇඳලක් තියෙන මේ ලකුණු වෙලක් තියෙනවා පැහැදිලි වාහකාබ. තුන්වෙනි එක සෛලම මුදුස්තර අන්න දැක්කද? මුදුස්තර පටකය තියෙනවා සෛලම සෛලවල සෛලම මුදුස්තර දැක්කද? අන්න ඒ හොඳට හිතට කරගන්න ඒවත් දැන් ඊළඟට අන්න සෛලම තන්තු තියෙනවා ඒකෙදි තියෙන්නේ ඒව දුඩස්තරනේ දැක්කද? එතකොට සෛලම පටකේ තියෙනවා මුදුස්තර පටකක් තියෙනවා දුඩස්තර පටකක් තියෙනවා දැක්කද? සෛලම තන්තු එනම් ඔබට අහනවා සෛලම පටකේ සෛල වර්ග මොනවද? තන්තු සෛල තියෙනවා සෛල මුදුස්තර තියෙනවා වාහක බවාහිනී ඔය ටික ඔක්කොම එකතු කරලා හැබැයි ඕකේ ඔය දකුණු පැත්තේ තියෙන රූපේ ඔබට පෙන්වන්න නෑ තන්තු ඔය තියෙන්නේ වාහිනී තියෙනවා දැක්කද? වාහිනී නල ඒකකේ වාහිනී නල ඒකකේ තියෙනවා දැක්කද? ඒතර වාහිනී තියෙනවා මුදුස්තරේ තියෙන එකත් එකම පෙන්නලා දැක්කද? ඔය එකට ඕවා තියෙන්නේ හරි මුදුස්තරේ තයම තන්තුව පෙන්නලා ඔය වේටන රූප ඔබට අහන්නේ නැහැ බලන්න. වාහිනීත් එක්කම පැත්තේ තියෙන මුදුස්තර පටකය දැක්කද? දැන් අපි බලමු මෙම පටකේ සෛලම වාහිනී ගැන යන්නේ ඔය රූප තහම බලන්න. රූප තහම අඳින්න දෙන්නේ නැහැ. බලන්න මේ ලක්ෂණ දාලා තියෙන ඔබට තේරෙන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් මට කියන්න. මෙම පටකේ සෛල අගින් නැග එකතු වී හරස් පිටි දියවි අකණ්ඩ නාලාකාර විවියක් ඇත මේ තියෙන්නේ. මම මේ කියනවා ඔය වගේ. හරි එකට එක හරි මේ හරස් බිත්ති දිය වෙලා තියෙනවා. මේ බිත්ති දිය වෙලා. මේ බිත්ති මේ සෛල බිත්තිය දිය වෙලා අර එස්ලෝම් බට වගේ නාලාකාර විදිහට. තනිය ඇත. යටින් ඉරි ගහ ගන්න. සිලින්ඩරාකාර සෛල පේනවනේ සිලින්ඩරාකාර කියලා. right. සෛල බිත්ති විවිධාකාර ලෙස ඝන වෙලා තියෙනවා. ඔය බිත්ති ඝන වෙලා තියෙන විවිධාකාර ඒවා නම් කරන්නේ නැහැ. ඉස්සර නම් කරා අජීව සෛල දෙක. අජීවී සෛල. right. ආවෘත බීජවල සෛලම පවන. ඒක කලබල වෙන්න එපා. ආවෘත බීජ විවෘත බීජ ඔබට කියනවා. බීජ ඵලයකින් වැහිලා නම් ආවෘත බීජ. බීජ ඵලයකින් වැහෙන්නේ නැතුව එළියේ තියෙන සයිකස් මඩු වගේ එක විවෘත බීජ. ජලය හා එහි දියු ලවණ පරිවාහනය නම් සෛලමයෙන් කරන්නේ වාහිනීද වාහකාබද කරන ප්‍රධාන කෘත්‍යය ජලය සහ ඒ දියුණු ලවණ පරිවාහනය යටින් ඉර ගහ ගන්න. ඉර ගහ ගන්න. ඊට අමතරව
සාකිට ශක්තිය ලබා දෙනවා. සන්ධාරණය දෙනවා. right. ඊළඟ වාහකාබ. මෙතන බලන්න ඒවා. ඔබට පේනවද ඒ නිකන් පැත්තෙන් පැත්තට තියෙන මෙන්න මෙහෙම. දැන් මේ සයිඩ්ට මෙහෙම පැත්තෙන් එන්නේ ඉතින් ඔන්න ඔහම එන්නක. ඔබට පේනවා මේ සයිඩ් මෙහෙම තියෙනවා මේක පැත්තෙන් තියෙන එක ස්පර්ශ දැක්ක. මේ සයිඩ් වල කුවර විශාලයි දැක්ක. මෙම සයිඩ් දිගටි තර්කු රූපී හැඩ දැක්ක. හැඩේ තර්කු රූපියක්. සිලින්ඩරාකාර මෙහෙම නෙමෙයි තර්කු රූපී කොහොමද මේ වගේ හැඩ තියෙන්නේ. හරි. දිකවර උල් රන්න තර්කු රූපී ඉස්සරහට නේ ඔබට මේ තර්කු රූපී ගැන මිනිස් සත්ත්ව සෛල ගැන උගන්වන්න මෙන්න මේ වගේ හැඩ තියෙන තර්ක රූපී සෛල. මේ අනිත් සෛලේ වෙන්නේ මෙන්න මෙහෙම තියෙන්නේ. අනිත් සෛලෙත් ඔන්නෝම තියෙන එක. තර්ක රූපී සෛල. යටින් ගන්න. මේ දෙකේ උල්ලු වටකුරු හෝ වෙන්න පුළුවන් දෙක. යාබද වාහක දෙකක් හරස්පිටි ඇලේට පිටර. හරස්පිටි ඇලේට පිටරයි. මෙම සෛලද ජල පරිවාහනයේ සන්ධාරණයේ සපයට නිර්ගමනයකට වාහකාබත් ජලය ගෙනියනවා. මේකෙත් සෛල බිත්ති විවිධ වශයෙන් ඝන වෙලා තියෙනවා. සෛල මූල වාහිනී වාහකාබල බිත්ති විවිධ ඝන වීම තියෙනවා. එහා පැත්ත. එහා පැත්ත බලන්න. සෛලම තන්තු අප දැක්කනේ. තන්තු සෛල අර දුඩස්තර තන්තු දිගටි. වාහකාබල කෙටිය පටුය. සෛල බිත්තුර ලිග්මීන් තැන්පත් වී ඇත අජීවීව යටින් ඉදි ගාලා. තන්තු දිගටි අජීවී ඒවා ඒ බිත්තිය ඇතුළේ ලිග්මීන් තැන්පත් වෙලා තියෙනවා. මෙමගින් කඳට අමතර ශක්තිය. ඉදි ගා ගන්න තන්තු හැම විටම ශක්තිය ලබා දෙන්නේ. මොකොත් ගෙනියන්නේ නැහැ එකෙන්. සෛල මුදුස්තර ඔබට මතකයි සෛල මුදුස්තර සෛල. සෛල මුදුස්තරය ඔබ නැවත අංක 5 බලන්න. අර වාහිනී වාහකාවත් එකම තියෙන්නේ ළඟ මුදුස්තරය අර තනි රූපේ හතරෙන් රූපේ උඩ හතරෙන් රූපේ සෛල පෙරට තියෙන එකේ මුදුස්තරය දැක්කද? තුනී සෛල බිත්ති මුදුස්තර හැම විටම තුනී දැක්කද? සජීවයි. සජීව සෛල. හරි ආහාර සංචිතය වැදගත් දැක්කද? මුදුස්තර ඔබට මතකද? මුදුස්තර ස්තුල කෝණාස්තර දුරුස්තර දැක්කද? එහෙනම් සෛලමෙත් තියෙනවා සෛලම මුදුස්තර. ඒව කරන්නේත් අර කලින් කරපු එකේ ක්‍රියාවමයි. ඔන්න අපි ඉගෙන ගත්තා සෛලම සෛල ප්‍රධානම කෘත්‍ය ජලයේ සහ ඒදී වෙච්ච ලවණ පරිවාහනය. ඊට අමතරව ශක්තිය ලබා දෙනවා. right. හැබැයි ඉතින් අනිවාර්යයෙන් මේක කොච්චරක් අහලා තියෙනවද? නමුත් ළමයින්ට මතක නැහැ. right. ඊළඟට ෆ්ලෝයම් පටකේ සෛල වර්ග මොනවාද? ඉතින් මේ ගොඩගේ කනෙක්ෂන් අවුල් දන්නේ එනවා ඉවරෙන්ට ලඟ වුණාම යනවා අතෑරලා. කනෙක්ෂන් අප්සෙට් දන්නේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ. ෆ්ලෝයම් පටක සෛල වර්ග තියෙනවා. මේ රූප එනවා. මම මේක අර බයෙන්ඩ පා දෙන රූපේ පොඩ්ඩියට වැදිලා මහා ගොඩක් රූප තියෙනවා. ඒවා ඔබට පේන්නේ නැහැ. මම මේක හදනවා. උමනා හතරක් තියෙනවා. ඒ නම් කරන්න මේ හතර විතරක් දෙනවා. අනිත්‍යව ගණන් ගන්න මෙපා. ඒ වගේම පළවෙනි රූපෙත් ඔබට උමනා ටික දෙනවා. ඒක නම් වැදිලා තියෙනවා. උමනා ටික මම කියනවා. ඒතකොට ඒව විතරක් මතක තියාගන්න. right. ඕ රූප දිලා අඳුර ගන්න නම් කරන්න එනවා. සෛලම සෛලෙ තිබුණා වාහිනී වාහකාබ සෛලම තන්තු සෛලම මුදුස්තර. මොනවාද? සෛලම වල තිබුණේ වාහිනී වාහකාබ සෛලම තන්තු සෛලම මුදුස්තර. ෆ්ලෝයමෙත් තියෙනවා ඔය සෛල වර්ග අරකේ හතර වගේම සෛල වර්ග හතරක්. හැබැයි ෆ්ලෝයමේ තියෙන සෛල වර්ග හතරෙන් දෙකක් සෛලමේ තිබුණු සෛලම තියෙනවා. එකක් තමයි ෆ්ලෝයම මුදුස්තර ෆ්ලෝයම තන්තු. දැක්කද? අර අපි ඉගෙන ගත්ත මුදුස්තර සෛලමයි. තන්තු අපි ඉගෙන ගත්ත දුඩස්තර තන්තුමයි. හැබැයි ඊට අමතරව තියෙනවා තව සෛල වර්ග දෙකක්. ඒක තමයි පිනීර නල. පිනීර නල සෛල සහචර සෛල. යන්න පිනීර නල සෛල.
පිනේර නල සෛල. ඊළඟට යන්න සහචර සෛල. සහචර සෛල. right. ඊළඟට ප්ලෝයම තන්තු. ප්ලෝයම තන්තු. ඊළඟට යන්න ප්ලෝයම මුදුස්තර. ප්ලෝයම මුදුස්තර. ප්ලෝයම තන්තු. ප්ලෝයම මුදුස්තර. right. right. ඊළඟට දැන් අපි කොහොමද මේක විග්‍රහ කරගන්නේ? ඔය තියෙන හරස්කඩ මුල් මේක. අර දික්කඩ දෙකම දෙන්න පුළුවන්. අඳින්න දෙන්නේ නැහැ. ඔබ දෙකේම බලන්න හොඳට. ඔබට පේන පළවෙනි එක වම් පැත්තේ උඩින් ඉඳලා කියව ගන්න, දකුණු පැත්තේ සහචර සෛල. මොකද සහචරය කියන්නේ? ළඟම හිතවතා කියන එක. සහචරය. ඊළඟ ඔබට වැදිලා නැතික වැදිලා නැත්තම් පේන්නේ නැත්තම් කියවන්න බැයි නම් ඔබ ලියන්න එතන උඩ ඒ සහචර කියලා තියෙන පළවෙනි උඩම තියෙනක සහචර. ලියා ගන්න සහචර කියලා. පැහැදිලි ලියා ගන්න ලොකුට සහචර සෛල. හරි. දැන් ඊළඟ එක දෙකද? පිනේර නල. දැන් මෙහෙම පිනේර නල රායය තියෙනවා ඉතින්. කොහොම පිනේර නල. ඒත් එක්කම ළඟම තියෙනවා සහචරය. ඔහම සහචර සෛල. මෙහෙම. ඔහම තියෙන දිගට. ඕකෙදි මෙහෙම කැපුවම මෙහෙම පේන්නේ නේද? ඔහම පේන්නේ කැපුවම. ඒතර පිනේර නලත් එක්කම සහචර පොඩි සෛලයක් තියෙන එක. අන්න ඒකයි තියෙන්නේ. එහෙනම් දෙවෙනි එක පිනේර නලය. ඔක පිනේර නල කීපයක් මේකේ තියෙනවා. මේ ඔක්කොම ගොඩක් එකනේ තියෙන්නේ. සහචර සෛලත් කීපයක් තියෙනවා. ඊළඟට පිනේරලේ තුන්වෙනි එක බලන්න. අන්න මුදුස්තර දැක්කද? ඉතින් ඒකන් තියෙනවා මුදුස්තර සෛල. දැන් අඳුර ගන්නවා ඔය රූපෙම දාලා නම් කරන්න දෙනවා. ඊළඟට දරුවා ආයෙ පින දෙක යටින් තියෙනවා පෙනේර තලය කියලා. ඒ කියන්නේ ඔබට පේනවා මෙහෙම එකක්. දැන් පෙනේර එක තියෙනවා මෙන්න සිදුරු. හොඳයි. මේ පෙනේර එක තියෙනවා සිදුරු. මේ හරස්කඩේ තියෙන සිදුරු මෙහෙම තියෙන්නේ. ආන්න ඒකලා පෙනේර නලවල හරස්කඩ තමයි මේ පෙනේර තියෙන පෙනේර තලය. ඒක ඔබ මේ වම් පැත්තට ඊතර ඇදලා පිනේර තලිය කරගන්න මෙහෙම එකේ. මම ඒක ඊට පස්සේ පැහැදිලි කරනවා ඔබට. වම් පැත්තට ඊතර ඇදලා පිනේර තලිය කරගන්න. දැන් මම මේක පැහැදිලි කරනවා මේම රූපයක් ඇඳලා කලබල නැතුව ඉන්න ඔබට තේරෙයි. හරි? ඔබට තේරෙයි. මේම කලබල නැතුව ආගෙන ඉන්න. right? මම දවසටානක් ඇඳ මේ රූපේ මේ දික්කඩ ප්‍රොම තන්තු පෙන්නලා නැහැ. මේ තියෙන්නේ පෙනේර නල සෛල දරුවෝ. දික්කඩ බලන දෙන රූපේ ඒ පෙනේර නල සෛල අන්න ආරස්කඩ පැත්තකින් පෙන්වනවා දැක්කද? පෙනේර තලය. ඔබ මේ අතර ඊතල දාගෙන අර වැදිරෙන තීර්සයක හරියට පෙනේර තලය කියලා ලියා ගන්න. පෙනේර තලය. පිනේර නල සෛල හරස්කඩේ තියෙන සිදුරු තමයි පිනේර තලය කියන්නේ. හරි? ඔබ ඊට පස්සේ අර ඔක්කොම ලියපුව පිනේර තලය ලියාගත්ත වෙන මුකුත් මේක ලියන්න එපා. මම මේ කෙනෙක් විතරක් නෙමෙයි. මේ මැද මේ ඊතලයක් දාගෙන මෙහාට තියෙන. කරුණු හතරයි උතන මන් දෙන්නේ ඊටලා පාඩම් කරන්න එපා. මේ විතර දාන පිනේර නල. මේ පිනේර නල සෛලය. එක ලං කරගන්න අනිත් මොකුත් පාඩම් කරන්න. පිනේර නල. ඒත් එක්කම මෙතන තියෙනවා ලොකු සිදුරක් තියෙන එකක්. ඒක තමයි ප්ලෝයම මුදුස්තරය. මේ පැත්තේ විතර වෙන මොකුත් පාඩිච්චක් ඕනේ නැහැ. ප්ලෝයම මුදුස්තර සෛල. නම් කරගන්න ප්ලෝයම මුදුස්තර කියන්නේ. ප්ලෝයම මුදුස්තර මේකයි. මෙයාට ඉතල දාලා ප්ලෝයම මුදුස්තර කරගන්න. අනිවාර්යෙන් මේ පෙනේර තලිය අල්ල ගන්න ඉස්සෙල්ලා මඳුර ගන්න. පෙනේර තලියත් එක්ක තියෙන හිස් කුවරයක් තියෙන එක තමයි ප්ලෝයම මුදුස්තරය. හරි? ඊළඟට ඔබට මේ ඔබ මෙහෙම බැලුවම මේකේ වම් පැත්තේ
පොඩි සෛලයක් තියෙන්නේ සහචරය ඒක. සහචර සෛල. ආන්නව ඔය ටික දැනගත්තම ඇති. සහචර සෛල. තන්තු පෙන්වන්නේ නැහැ මේක පෙන්නලා නැහැ. එහෙනම් 4යි මැද තියෙනවා ඒක අඳුර ගන්න පෙනේර නල මේ පෙනේර නලේ මේ පෙනේර තලය. ඒකේ මේ සම්පූර්ණ සෛල ප්ලාස්මේ පිරලා තියෙන සහචරය මේ හිරස් තියෙන ප්ලෝයම් මුදුස්තර සෛල. ඒ ප්ලෝයම් මුදුස්තර සෛල වල අවකාශ වැඩිනේ. හිස් අවකාශ දැක්කද? අන්න අඳුර ගන්න. දැන් දරුවෝ මේකේ හරස් කර තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් මෙහෙම කපපුවා මේ දික්කඩේ මේ සෛල මෙහෙම ගොඩක් තියෙනවානේ. ඔන්නෝම සෛල වර්ග ගොඩක් තියෙනවානේ මේක කියලා මෙහෙම. ඔම සෛල වර්ග ගොඩක් තියෙනවා එකට. පෙනේර තන්තු මුදුස්තර සහචර ඔක්කොම ගොඩක් තියෙනවා. මෙම හරස් කඩ කැපුවම මෙහෙම කැපුවම පේන විදිහටමයි පළවෙනි රූපේ තියෙන්නේ. මෙතනින් කැපුවම මෙතන කැපුවම ආනේ කොටසක මේ ඔබට පේනවද පෙනේර තලය හවුලා තියෙනවා. පෙනේර තලයක් හවුලා තියෙනවා. ඒක ඔහම දිගට කපනකොට තමයි මේ පැත්තේ සෛල ගොඩක් තියෙනවනේ. ආනේ තමයි තැන් තැන් වල මේකත් එක මෙහරේ තියෙන පෙනේර නල තව මේ ලොකුවට තියෙන පෙනේර නල මෙහෙත් තියෙන මේකත් එක පෙනේර නල අර චූටියට තියෙන දෙකද සහචර සෛල. ඒව අඳුරන්න පුළුවන් ඔබට. සහචර සෛල. මුදුස්තර සෛලේ සෛල ප්ලාස්මාව දෙලා තුන. දැන් මේකත් එක්කම තියෙන මුදුස්තර සෛල. සෛල ප්ලාස්මාව දැක්කලා තියෙනවද? ආන්නේ අඳුර ගන්න ඒවා. එනවා මේවා නම් කරන්න එනවා. අඳුරගෙන අඳින්න දෙන්නේ නැහැ. දැන් හරි. ඔබ මේ දික්කඩ බය වෙන්න එපා. ඒ රූපේ ඒ 4 විතරක් ඇති. right. පෙනේර තල සෛලය. පෙනේර නලා සිරස් 4 එක දිගට එකින් එක බැඳුණු නල ලෙස පවතී. නලයනේ. සිරස් 4 වාහිනී වගේ මෙන්න එකිනෙක බැඳුණු සෛල තියෙනවා. ඔහොම තියෙන්නේ. මේ හරස් බිත්ති සිදුරු සහිතය යන්න දැක්කද? නිසා පෙනේර ලෙස නම් දැක්කද? පෙනේර එක හරන්නේ. හරනවා පෙනේර පිටි හරන්නේ. දැන් ගෙදර පිටි හරන්නේ නැහැ නේ. හලපු පිටිනේ පාවිච්චි කරන්නේ. පෙනේර නලවල සිදුරු වලින් ඒකාබද්ධ සෛල අතර සම්බන්ධයි. දැන් මේ පෙනේර නල සෛලේ මේ හරස් බිත්ති සිදුරුයි. මේකේ හරස් බිත්ති සිදුරුයි. මේවා එකිනෙක සම්බන්ධ වුණාම මේකෙන් මේකට සිදුරු හරහා ද්‍රව්‍ය මාරු වෙන්න පුළුවන්. හරි. පෙනේර නල තුල සෛල ප්ලාස්මය එතනකුත් න්‍යෂ්ටි නැහැ. පෙනේර නල සෛල න්‍යෂ්ටි නැත හයිලයිට් කරගන්න හොඳට. සජීව සෛල සුක්‍රෝස් පරිවාහනය. ඒකද ආහාර පරිවාහනය කරන්නේ ෆ්ලෝයමෙන්. ඒ ආහාර සීනි වර්ගයේ සුක්‍රෝස් අපේ රුධිරයේ තියෙන සීනි ග්ලූකෝස් සාකවල තියෙන සුක්‍රෝස් තේ හදන සීනි. right. ඊළඟට සහචර සෛල දැක්කද? සෑම පෙනීර නලයක් සමග පිහිටන දිගටි හැඩ සෛල වියන් අඳුර ගන්න දැක්කද? සහචර සෛලේ න්‍යෂ්ටිය මගින් එක න්‍යෂ්ටිය තියෙනවා. මගින් පෙනීර නල සෛලී ක්‍රියාකාරීත්වය පාලනය වෙනවා. සහචරයනේ එයාට උදව් කරනවා. ෆ්ලෝයම මුදුස්තර සෛල පෙනීර නල සෛල සමග පිහිටන ඒවත් දිගටි සෛල වේ. right. කොහොමද දැන් මේක එකපාරට ගන්න එපා. ඉතින් තුනී බිත්ති සහිත සජීව සෛල වේ. අනිවාර්යෙන් කොතන මුදුස්තර තිබුණත් ඒවා සජීව තුනී බිත්තිය පොදු ඒවා මතක තියාගන්න. කොතන මුදුස්තර තිබුණත් ඒවා සජීවී තුනී. right. දැන් පැහැදිලි. ඔන්න අපි ඉගෙන ගත්තේ මොනවද කියලා මේ දරුවෝ මං කියනවා ඉවරින් ඉතල මේ ළමයි කනෙක්ෂන් එක යනවා මට ඉතින් ඒවා හරි අප්‍රසන්නයි. ඒ කනිෂ්ක ඒ වගේ යන්නේ දීසර්ලා ලංකාවේ ඉන්නේ මේ සමහරක් ඉන්න මුක්කුද වගේ මේක පාඩම තේරෙන්නේ කොහොමද මේ ළමයින්ට? ඔය දාන එක ටිකක් වෙනස් තියන්න. දැන් මොනවද ඔබ ඉගෙන ගත්තේ? මොනවද ඉගෙන ගත්තේ? දැන් ඔබ පාඩම් කරන්න එපා. හොඳට අහගන්න. එක දිගට මේවා පාඩම් කරන්න එපා. එක දිගට ඔබට මේවා පාඩම් කරොත් ඔබට රැඳෙන ප්‍රමාණය අඩුයි. අපි සාක පටක තව විනාඩි 10කින් මේක ඔෆ් වෙයි. ඒතර ඔබ සෙනසුරාදා මාත් එක්ක සම්බන්ධ වෙන්න මෙතනින් යා ප්‍රශ්නත් එක්ක අපි මේක සාකච්ඡා කරමු.
මම ප්‍රභා සංශ්ලේෂණයේ ටියුට් එක දුන්නම ඔබට මෙසේජ් එකක් එනවා පන්තියට ඇවිල්ලා ගන්න කියලා. දැන් අහගන්න. හරි? ඉතින් මම කියනවා ඔබට එහෙම යන අය ඒවා ඉවත් වෙන අය මේ අන්තිම මොහොතේ ඒවා Tamanට පාඩු වෙයි. මොනවා හරි ක්‍රමයකින් ඉගෙන ගන්න එක ඉන්න නැතුව යනවා නම් දැන් මේ මම කන්න නැතුව ඉන්නේ. දැන් ඔබ කාලා ඇත්තේ. කෝෂිලා කාලානේ දෙන්නේ. තාත්තා චිකන් හරි උරුමස් හරි දෙන්න දිනේ කෝෂිලා එවනේ ගුන්නේ කණ්ඩ. කවුද අපේ මතකත් දැන් හිරුනි. අම්මා ලොකුවට කෑම හදලා ඇති කුල්ලු ඉඩ ඉන්නෝ කපලා ලොකු බ්ලෙක් ගාතක් ඇති. ඉතින් මම මේ කියන්නේ ඔබ කාලේ ඉන්නේ. දැන් මම මෙතන වතුරක් තියන්නේ කාලත් නෑ. දැන් මම මේක ඉවර වෙලා පැය භාගයක් ඇතුළත මම යනවා කඳානට. ළමයි නේෂර් හරි අපි මොකද කියලා තියෙන්නේ? කාලා නී ශ්‍රේවිය කියනවා කාලා නෑ. ඇයි? වෙනද නම් කාලා කියලා දාන්නේ. ඇයි කාලා කණ්ඩ තිබුණානේ? අම්බු වෙලා තිබුණේ නැද්ද? පරක් වෙලාවේ. හරි මම දැන් ඉවරනම කෑව ගමන් 3:00 ගමන් 4 වෙනකොට කඳානේ ඉන්න ඕනේ 11 පන්ති ළමයි 3 දිනකට උගන්වන්න. හරි සර් අපිත් කෑවා නේ ඩිල්කි කියනවා කෑවේ නැහැ කියලා. රයිට් හොඳයි. දැන් 3:00 ඉවරලා කාලා පොඩ්ඩක් නිදා ගන්න. දැන් අහගන්නකෝ කෑවනම් කාලා පොඩ්ඩක් නිදා ගන්න. පැය භාගයක් විතර. පැය ගණන් නිදා ගන්න එපා. පැය භාගයක් විතර නිදා ගන්න. මහන්සිරි මේ මාගේ ඉඳලා එකතන හිටියත් මහන්සිරි මටත් තමයි අමාරුනේ. අර ඔබට ඊටගෙන මම කියලා දෙනකොට එහෙම අමාරු නෑ. මං එහාට මෙහාට යනවා ඔබ උස්සනවා විනෝද වෙනවා එහෙම යනවා. මෙහෙම වුණාම මේ පැහැදිලිවම හරි අපහසුයි. ඒක සාමාන්‍ය දෙයක්. හරි? ඔබ පාඩම් කරන එක දිගට පාඩම් කරන්න. මේ ඔක්කොම අද මේ ඉගෙන ගත්තද ඔක්කොම එකට පාඩම් කරන්න එපා. ඊළඟ අපි සෙනසුරාදා පාඩම් කරනවානේ. ඔබ හෙට චුට්ටක් පාඩම් කරන්න. හිතන්න. ඔබ බෙදනවා අපි මේක ඉගෙන ගත්තා සෛල කියන්නේ මොකද්ද පටක කියන්නේ මොකද්ද කියලා. පටක අපි වෙනවා විභාජක පටක ස්ථිර පටක. හොඳට අහගන්න පාඩම් කරන හැටි මෙනෙහි කරන හැටි. විභාජක නැත්නම් රූලක් මේ පෑනක් කරන් පැන්සලක් අරගෙන පෑනක් කරේ පැන්සලක් අරගෙන කලබල නැතුව යන්නේ නැතුව අහගෙන ඉන්න. ඉතින් මේ සාරාංශ මෙම ඉගෙන ගන්න හැටි කියනකොට ඕනේනේ. හරි නිකම් මෝඩිය වගේ මේක බාගෙන යන්නේ. හරි ඒ මොනම තේරෙන්නේ නැහැනේ. හරි ස්ථිර පටක සහ විභාජක මේ ඔක්කොම ලස්සන ලියන්න දෙක මම දල වශයෙන් කිව්වා. විභාජක පටක ස්ථිර පටක එහෙම ලියනවා. ඊට පස්සේ අපි එනවා ස්ථිර පටක දෙක. හරි ස්ථිර පටක අපි කියනවා සරල ස්ථිර පටක එක සංකීර්ණ ස්ථිර පටක එක. අන්නේම වෙන් කරගන්න. සරල ස්ථිර පටක සංකීර්ණ ස්ථිර පටක. හරි ඒ ස්ථිර පටකනේ විභාජක පටක. විභාජක පටක ඉගෙන ඕඩි කරගෙන යන්නේ අග්‍රස්ත විභාජකයේ පාර්ශ්ව විභාජකයේ අන්තරස්ත විභාජක දෙක. මේ නියමයක් නෑ විභාජක පටක මේ පැත්තේ ස්ථිර පටක මේ පැත්තේ තියන්න කියලා. එහෙම නියමයක් නෑ. ඉතින් ඒක ගන්න අග්‍රස්ත විභාජකයේ තියෙන කන්දේ මුලේ කෙලවර. එහෙමයි පාඩම් කරන්නේ. අන්තරස්ත තියෙන්නේ ගැට පර්වයේ. තෘණ කුලයේ සාගර තන කුලයේ සාගර. ඒ සෛල බෙදීම නිසා ඒ පර්ය අතර පරතරය වැඩි වෙනවා. ඒකට අග්‍රස්ත විභාගයේ කියන කඳ සාමුලේ ඒ වැසයිල වෙදෙනකොට උසින් වැඩි වෙනවා. එහෙමයි තියෙන්නේ. පාර්ශ්වික විභාජක කියන්නේ ද්විබීජපති සාකුල කඳ සාමුලේ කැම්බියම් පටකය. ඒකේ සෛල ඇතුළට සහ පිටට බෙදීම නිසා කඳ මහත් වෙනවා. අන්නේ බාන කරන්නේ. මේ සාරාංශය අහගෙන ඉන්නොද? සාරාංශය. ඒතර ඒක කරන්නේ. මේ අපි මා ගොඩක් ඥාතර දරුවෝ ඒව අපි තප්පරේ විනාඩි 5කින් මේ ඔක්කොම කඩකොටුවා. ඉන්න පාක් යන්නේ නැහැ. ස්ථිර පටක ගන්න. තවදුරටත් බෙදෙන්නේ නැහැ. ඒකේ ලක්ෂණ ස්ථිරයි. සෛල වර්ග ගොඩයි. මේකේ සෛල වර්ග එක જાතියක් තියෙන්නේ. ස්ථිර පටක සරල ස්ථිර පටක සංකීර්ණ ස්ථිර පටක තියෙනවා. සරල ස්ථිර පටක තමයි මුදුස්තරය ස්ථිර කෝණාස්තරය දුඩාස්තරය. මුදුස්තරය ස්ථූල කෝණාස්තරය දුඩස්තරය මුදුස්තර බලන්න ගෝලාකාර හැඩ. ඔබ ඒවා ඔබ සරල ස්ථිර පටක ගත්තොත් මේ මුදුස්තර ඔක්කොම ලියන්නේ ස්ථූල කෝණාස්තර දුඩස්තර අන්න එහෙම.
මේ බලන්න මේවත් කියනවා සාමාන්‍ය හැඩින් ගෝලාකාරයි ස්ථූල කෝණාස්තර බහුආශ්‍රාකාරයි බහුආශ්‍රාකාරයි කොන් පමණක් ගන්නලා තියෙන මුළු විතරක් ගන්නලා අන්නේ මේ පාඩම් කරන්නේ දුඩස්තර ගත්තොත් එක සදාස්ත්‍රාකාර සාමාන්‍යයෙන් සදාස්ත්‍රාකාරයි සාමාන්‍ය සදාස්ත්‍රාකාරයි සෛල බිත්ති ඒකාකාර ගන්නලා තියෙන්නේ දැක්ක අන්න එහෙම වුණොත් ඔබට මේ එකරගා එක ගන්න ඕනේ බලන්න මේ සජීව සෛල මෙයා සජීව සෛල සෛල බිත්ති ඒකාකාරයි සිරුලෝස් පුරිහලා තියෙනවා විශාල මධ්‍ය රිද්දක තියෙනවා අන්තර් සෛල අවකාශ තියෙනවා කොයිද මෙයා තියෙන්නේ මොකද්ද කෘත්‍යය දැක්කද අන්න කොයිද තියෙන්නේ කියලා දන්නවා අර ආකන්දි කඳන් ආකන්දි මුල් ආහාර සංචිත කරනවා ජල සංචිත කරනවා අක්ක පාන වගේ වාතය සංචිත කරනවා අර ආබරල ගස්වල අර ජපන් ජබරවල වාතය තැන්පත් කරනවා ප්‍රභා සංස්කෘතිය කරනවා මුදුස්තරය ස්ථූල ඔබට මතක ඇති පත්‍රවල තියෙනවා ඉනි මුදුස්තර සයර මුදුස්තරය රූපත් එක්ක දුන්නේ මතක තියෙන්නේ ස්ථූල කෝණාස්තර දැකලා කොන් පමණයි ගණනා තියෙන්නේ බහුආශ්‍රාකාරයි ශිරලෝස දෙය තියෙන්නේ හරස් ඒ සෛල දෙකක් අතර හිඩස් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් සන්ධාරණය සපේනවා පාර්ශික සන්ධානය නාරටි වල තියෙනවා මේක එහෙම පාඩම් කරන්න දුඩස්තර අජීව සෛල ලිග්නින් භූත කියන්නේ තැන්පත් වෙනවා ලිග්නින් තැන්පත් වෙනවා right ඒකාකාර බිත්ති ගන්න වෙලා තියෙන්නේ අජීව සෛල මෝරකට අජීව වෙනවා සත්‍ය සන්දාන මේකේ ආකාර දෙකයිනේ මේකේ ආකාර දෙකයි තන්තු සෛල තන්තු කියන්නේ කෙඳි තියෙන්නේ ඔගේ තන්තු උපල සෛල ඔයතන උපල සෛල ඝනකම් කුඩා ඒවා තන්තු සෛල හන කෙඳි ගෝණි ගස් පොල් කෙඳි තන්තු අජීවී සෛල මේ පේරවල මිදි මේ කෝපී රටේදී යට සරලයි එහෙමයි පාඩම් කරන්නේ හරි එතකොට ඒවා ඔබට මතකයි ඊට පස්සේ සංකීර්ණ ස්ථිර පඩක තමයි අපි ඔබ ඉගෙන ගත්තේ සංකීර්ණ ස්ථිර පඩක වල හැම විටම සෛල වර්ග එකකට වැඩියෙන් තියෙනවා ෆ්ලෝයම සහ සෛලමේ තියෙන බලන්න සෛලම සෛල ගත්තොත් වාහිනී වහකාව සෛලම මුදුස්තර සෛලම තන්තු ඉතින් ෆ්ලෝයමෙත් බලන්න ෆ්ලෝයම තන්තු ෆ්ලෝයම මුදුස්තර තියෙනවා හැබැයි ඊට අමතරව තියෙනවා එකේ පිනිර නල සහචර සෛල දැක්කද ඉතින් ඉතින් මෙවෙන්න ඕනේ ඒක අර වාහිනී වහකාව වාහිනීකම සිලින්ඩරාකාරය වහකාව ටිකක් තර්කු රූපී හැඩ තියෙනවා ප්‍රධාන කාර්ය ජලය ගෙනියන එක ජලය ගෙනියන සෛලම වලින් ෆ්ලෝයම වල ප්‍රධාන කාර්යය ආහාර සන්නයනය කරන සුක්‍රෝ සන්නය අන්නේ පාඩම් කරන්න හරස්කඩ ෆ්ලෝයමේ දැක්කද අර මං කියන්නේ පිනිර නල කියලා එකට උනේ අර පිනීරියක් වගේ හරස් බිත්ති සිදුරු සහිතයි ඒක පිනීර තලය ඒත් එක්කම දෙපැත්තේ ළඟම තියෙන්නේ සහචර සෛල සීන් දිගටියව මුදුස්තර සෛල ෆ්ලෝයම තන්තු පෙන්නන්නේ නැහැ එහෙම පාඩම් කරන්න හොඳයි ඇති අපි ආයි මේ අර එදාට කරන්නේ කලින් ඉතර වෙලා යන්නේ අපි කලින් කරන්නේ උදේ 9ත් 11ත් අතර අර පන්ති 12ත් 2ත් අතර ඕගලන්ට කරන්නේ හරි අනිවාර්යෙන් කරනවා මේ පාඩම ඉවර කරනවා ඊට පස්සේ අපිට ප්‍රභා සංස්කෘතිය දෙනවා උද්දර පාඩම් කරගෙන එන්න මේක හොඳ ප්‍රශ්න තියෙනවා මේ තව ප්‍රශ්න තියෙනවා මම දුන්නේ නැහැ දෙන්නම් right අයබෝවන් ආකම්